ගෑබර දුවදරුවනි අද නැවුම් දවසක මම ඔගොල්ලොන්ව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ඉතින් මම මේ වගේම ඔයගොල්ලන්ව මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ මම ඉතාමත්ම විශාල වීඩියෝ ප්‍රමාණයක් 10 වසර වෙනුවෙන් දාලා තියෙනවා. 46 වෙනි වීඩියෝ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම මේ ඔයගොල්ලන්ට නොමිලේ ලබා දෙන මේ සත්කාරයට දායක වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හිතවත් අයගේ පාසල් යන හිතවත් අයට දුව දරුවන්ට මගේ ලින්ක් එක ලබා දෙන්න සිසිර ඇකඩමියට. ඉතින් එහෙමනම් අද දවසේ මම ඔයගොල්ලන්ට 45 වෙනි වීඩියෝ එකක් මම ඉදිරිපත් කරේ වෘත්තයක කෝණ. එතකොට අපි ඒකෙන් ඉගෙන ගත්තේ මොකද්ද? ප්‍රමේයක් ඉගෙන ගත්තා. ඒ ප්‍රමේයෙන් අපි විශාල ගණන් ප්‍රමාණයකුත් හැදුවා. අපි ඉස්සෙල්ලා ඒක මතක් කරගෙන ඉමු. කලින් වීඩියෝ කිව්වේ මේ වගේ ජායකින් වෙන් වෙනවා වෘත්ත ඛණ්ඩ දෙකක්. ඒකේ සුළු වෘත්ත ඛණ්ඩයේ පැත්තේ තියෙන සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය වගේ දෙගුණයක් ඒ සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වෙනවා කියන එක. ඒ කියන්නේ මේ කෝණය අපි අංශක x කියලා ගත්තොත් මේ කෝණය අංශක 2x වෙනවා. ඔන්න ඔය ප්‍රමේය තමයි අපි එකෙන් විශාල ගණන් ප්‍රමාණයක් හැදුවා. අද අපි තවත් අලුත් ප්‍රමේයන් දෙකක් ඉගෙන ගන්නයි යන්නේ. අපි බලමු ඉස්සෙල්ලම පළවෙනි එක. බලන්න මම මෙතන රූපයක් ඇඳලා තියෙනවා. ඒකෙත් මම අර වගේම AB කියලා ජායක් වෙන් කරලා තියෙනවා. ජායක් ඇඳලා තියෙනවා. ඒකෙන් සුළු වෘත්ත ඛණ්ඩයක් සහ මහා වෘත්ත ඛණ්ඩයක් වෙන් වෙලා මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණයක් තියෙනවා. ඒ වගේම මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන තව කෝණයක් තියෙනවා. එතකොට ඒ විදිහට මම මේ රූපය ඇඳලා තියෙනවා. කේන්ද්‍රයක් ලකුණු කරලා තියෙනවා මම O කියලා. දැන් බලන්න දත්තයට දීලා අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද? අපි ගානක් හදලෙමුකෝ නේද? O කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB ජයට එකම පැත්තේ වෘත්තය මත x හා y ඇත එකම පැත්තේ. ඒ කියන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ තමයි xy තියෙන්නේ AB ජයෙන්. සාධනය කරලා පෙන්වන්න ඕනේ AXB කෝණය සමානයි AYB කෝණයට. ඒ කියන්නේ මේ AXB කෝණයයි AYB මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි සාධනය කරලා පෙන්වන්නේ. එතකොට ඒ සඳහා අපිට නිර්මාණයක් අවශ්‍ය වෙනවා. මොකක්ද අපි කරන නිර්මාණය? මේ ප්‍රමේය පාවිච්චි කරලා මේකේ අනුක්‍රමයක් තමයි අපි සාධනය කරන්න යන්නේ. තේරුණා? එහෙමනම් අපි ඉස්සෙල්ලම මෙන්න මේ OA රේඛාවයි OB රේඛාවයි ඒ කියන්නේ මේ ආරයන් දෙක යා කරමු. එහෙනම් OA හා OB යා කරන්න. දැන් අපි බලමු අපිට කියන්න පුළුවන් අපි එදා ඉගෙනගත්තු ප්‍රමේයට අනුව මේ කෝණය වගේ දෙගුණයක් වෙනවනේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය වගේ දෙගුණයක් වෙනවා මේ කෝණය. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් එකක් AOB කෝණය සමානයි දෙගුණයක් AXB කෝණය කියලා. ඒ වගේම අපිට ලියන්න පුළුවන් නේද මෙතනත් මේ කෝණය වගේ දෙගුණයක් වෙනවනේ මේ කෝණය. එහෙනම් ආපස්සට ලියන්න පුළුවන් AOB කෝණය සමානයි දෙගුණයක් AYB කෝණය. එතකොට බලන්න දැන් අපිට ආවා මේ දෙකටම හේතු මොකද්ද? අපි ලියන්නේ වෘත්ත ඡාපයක් මගින් පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාතනය කරයි. මෙතන ලියන්න ඕනේ වෘත්ත ඡාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාතනය කරයි. අර ප්‍රමේය ලියන්න ඕනේ. එනේ මෙන්න මේ ප්‍රමේය. තේරුණා? එතන මගේ කලින් 45 වෙනි වීඩියෝවෙන් මම මේක සඳහන් කරලා තියෙනවා. දැන් අපිට බලන්න සමීකරණ දෙකක වම් පැත්තට සමාන වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ දකුණු පැත්තට සමාන කරන්න. ඒ කියන්නේ 2AXB කෝණය සමාන වෙනවා 2AYB කෝණයට. ඊට පස්සේ දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙනවා AXB කෝණය සමානයි AYB කෝණය කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන්
සාධනය කරන්නේ. මේක ළමයි මේ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමාන. එතකොට අපිට මේක ප්‍රමේයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රමේයක් වශයෙන්. මොකද්ද මේ ප්‍රමේය? හරිම පහසුයි. අපි කියනවා මෙහෙම. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඒතර අපි කියනවා මේ වගේ රූපයක් දැක්කොත් ඔයගලන්ට පුළුවන් කෙලින්ම ලියන්න. මේ කෝණය 70 නම් මේක 70යි. වරහන් ඇතුලේ ලියන්නේ හේතුව මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ. මේක 50 නම් මේක 50යි. තේරුණාද? හේතුව මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ. පැහැදිලි? right. දැන් ළමයි අපි බලමු මෙන්න මේකේ දීලා තියෙන තොරතුරු වගේ ගණනය කිරීමක් මේ තියෙන්නේ x කෝණයගේ අපි අංශක කීයද කියලා හොයලා දෙන්න. ඒ සඳහා අපිට මෙන්න මේ BCD කෝණයේ අංශක 110ක් බවත් BC සහ CD පාද දෙක සමාන බවක් දීලා තියෙනවා. එතකොට අපි හොයන්න තියෙන්නේ මේ කෝණය. බලන්න මේ කෝණය පරිධිය මත හැදිලා තියෙන කෝණයක්, ආපාතනය වෙලා තියෙන කෝණයක්. එතකොට අපි ඒක මොන ජායෙන්ද මොන චාපයෙන්ද කියලා හොයාගන්නේ මේ කෝණය හැදිලා තියෙන මේ පාද දෙකේ කෙළවරවල් දෙක හොයන් යනවා. මේ පාදේ කෙළවර B, මේ පාදේ කෙළවර C. එතන මේ BC කියන සුළු චාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය. එහෙමනම් මේ BC සුළු චාපයෙන් පරිධිය මත ආපාතනය වන තව කෝණයක් තියෙනවා. එකම ඛණ්ඩයේ කෝණය. අපි ලියනවා PDC කෝණය. BAC කෝණය සමාන වෙනවා BDC කෝණයට. ඒක එතකොට ඒ දෙකම x. මේකත් අපිට පුළුවන් එතකොට x කියලා ගන්න. හරිද? මේකත් x කියලා ගන්න පුළුවන් අපිට හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. සයිඩ් එකද හේතු ලියන්නේ හරි කෙටියෙන් ලියත හැකියි. දැන් බලන්න ආපෞසරයක් මේක x නම් මේක x උනා. දැන් ආපෞසරයක් මේ කෝණයක් දැන් මේකනේ දැන් මේක හොයාගත්තා නම් මේක එතන මේ කෝණය හොයාගත්තා නම් ඒකමනේ මේකත්. දැන් අපිට පුළුවන් මේ කෝණය හොයාගන්න ඊළඟට හිතන්න. දැන් අපිට ඒ සඳහා දත්තයක් දීලා තියෙන මේ පාද දෙක සමානයි. එහෙනම් මේ කෝණයත් x. මේකත් x වෙනවා නේ. CBD කෝණයත් එකත් x වෙනවා. හේතුව මොකද්ද? BC සමානයි CD. එකද අකුරක් බය නැතුව අකුරු අරගෙන හදාගෙන යන්න පුළුවන් මේ වගේ කෝණ වලට අකුරක් දාගෙන. right. දැන් එතකොට බලන්න දැන් මෙතනින් අපිට x හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ කෝණය එකතු වෙයි. එතකොට 2x ධන 110. 2x ධන අංශක 110 සමාන වෙන්න ඕනේ 180ට. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම. එතනින් එනවා 2x සමාන 180න් 110ක් අඩු වුණාම අංශක 70යි. x සමානයි දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි අංශක 35. ඒ කියන්නේ අපිට දැන් මේ x ලැබිලා තියෙනවා අංශක 35. දැන් බලන්න මේක. මෙතන කෝණය අංශක 30යි මේ කෝණය 40යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා මෙන්න මේ කෝණය කීයද කියලා. එතකොට අපිට පුළුවන් මේ කෝණය දැන් මේ x තියෙන මේ ත්‍රිකෝණය ඇතුළේනේ. එහෙනම් මේකේ එක කෝණයක් දාන්න අනිත් කෝණය හොයාගත්තා නම් හරි නේද? බලන්න. මෙන්න මෙහෙම SR කියන සුළු ඡාපයට ඇඟිලි දෙක තියා ගත්තොත් මේ 40 කෝණය එතන හැදෙනවා. මෙතනිනුත් 40ක් හැදෙනවානේ එකම ඛණ්ඩයේ කෝණ වලින්. එහෙනම් SPR කෝණය සමානයි අංශක 40යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. මේකත් 40ක් කියලා ගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ හොයාගන්න තොරතුරු වෙනත් වර්ණකින් දාගන්න. හරි? වෙනත් වර්ණකින් දාගන්න කියලා කිව්වේ නැත්නම් අර දීලා තියෙන තොරතුරුත් එක්ක පැටලෙයි කියලා. දැන් අපිට ත්‍රිකෝණයේ කෝණ එකතුවෙන් x හොයන්න පුළුවන් 40යි 70යි. x ධන 70 සමාන වෙනවා අංශක 180ට. කියන්නේ මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව. එතකොට x සමාන වෙනවා 180න් 70ක් අඩු කරන්න ඕනේ. 70ක් අඩු කරාම අංශක 110යි. x සමානයි අංශක 110යි. right.
දැන් අපි බලමු ඊළඟට මේක. ඉස්සෙල්ලම බලන්න මේකත් ගණනය කිරීමක් මේ x කෝණය මෙතන තියෙන්නේ x කෝණයේ අගය කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපිට මෙතන කෝණය අංශක 70ක් දීලා තියෙනවා සහ මේ රේඛා මේ ජායන් දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ දත්තයන් දිහා හොඳට බලන්න. දැන් අපි x හොයාගන්න ඕනේ නේද? එතකොට තව එක කෝණයක් මේකේ දීලා තිබ්බා. අනේ මේ පද දෙක සමානයි කියලා දීලා තිබ්බා. මෙතන අපි අකුරක් දාමුකෝ m කියලා දාමු. මේ එතන pm සහ qm සමානයි කියලා දීලා තිබ්බා. එතන 70යි මේ කෝණය හොයන්න ඕනේ qmr කෝණය. එතන මේ එක රූපයකවත් කේන්ද්‍රය ලකුණු කරලා නැහැ. කේන්ද්‍රය ලකුණු කරා නම් අපිට O කියලා නම් කරනවානේ. කේන්ද්‍රයක් ලකුණු කරලා නැහැ. එහෙමනම් අපි x හොයන්නේ කොහොමද? ඉස්සෙල්ලා අපි බලමු මේ අංශක 70ට සමාන කෝණයක් මේ රූපේ තියනවාද කියලා. මට කියනවාද අංශක 70ට සමාන කෝණයක් මේ රූපේ. අපිට පුළුවන් මේ සමාන්තර රේඛා දෙක උදව් කරගෙන අංශක 70ට සමාන කෝණයක් මෙතනින් ගන්න නේ. මෙහෙම ඒකාන්තර කෝණ z අකුරේ මුල්ල. මේක 70 නම් ඒකාන්තර කෝණ වලින් මේක අංශක 70ක් වෙනවා. මම නිල් වර්ණයෙන් ලකුණු කරා. අපි ලියන්න පුළුවන් එතකොට QPR කෝණය. QPR කෝණය සමානයි අංශක 70යි ඒකාන්තර කෝණ. නේද? තවත් කෝණයක් ඔයගලන්ට කියන්න බැරිද? මේ 70 කේන්ද්‍රය මත ආපාතනය වෙන්නේ මේ 70 කේන්ද්‍රය මත ආපාතනය වෙන්නේ පරිධිය මත ආපාතනය වෙන්නේ මේ ඉරේ කෙලවර S මේ ඉරේ කෙලවර P. මේ PS කියන සුළු ඡාපයෙන් තමයි පරිධිය මත ආපාතනය වෙන්නේ. එහෙනම් මේ කෝණයට සමාන කෝණයක් තියෙනවා මෙතන. නේද? එතකොට මේ එකම ඛණ්ඩයේ කෝණ වලින් මෙන්න මේ කෝණයත් අංශක 70ක් වෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් මේ පැත්තට පනින්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් දැන් ඒකාන්තර කෝණ වලින් මෙතන 70යි කියලා අරන් මේ එකම ඛණ්ඩයේ කෝණ වලින් මෙතන 70යි කියලා මේක මෙතනට ගන්න නැතුව මෙතනට මේක ගන්න නැතුව මේ 70 මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාදනය වන මේ කෝණයත් අංශක 70යි කියලා එතනට ගිහිල්ලත් මේ ගන්න හදන්න පුළුවන්. කියන්නේ QSR කෝණය. QSR කෝණය සමානයි අංශක 70. ඒකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. පැහැදිලිද? එතකොට ළමයි දැන් අපිට බැරිද දැන් x හොයන්න? x හොයන්න පුළුවන් නේද? බලන්න මේ ත්‍රිකෝණයේ මේ පාදයෙන් මෙහාට දික් කරලා. ඒතර මේ තමයි බාහිර කෝණය. මේ බාහිර කෝණය සමාන වෙනවා මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එතකොට මේ x සමාන වෙනවා අපිට 70යි 70යි එකතු කරාම කීයද? 70යි 70යි එකතු කරාම 140යි. ඒකට හේතුව මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කරාම දෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියන ප්‍රමේයත් අපිට මේකෙදි උදව් කරගන්න ඕනේ. එහෙනම් බලමු අපි මේ ගන්න. බලන්න මෙතන අංශක 50ක් කියලා දීලා තියෙනවා. ඒතර අපෙන් අහන්නේ ළමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ සම්පූර්ණ ලොකු කෝණය තමයි අපෙන් අහන්නේ x කීයද කියලා. බලන්න. ඒ කියන්නේ මේ DA කියන ජාය දික් කරාම E දක්වා මෙතන බාහිර කෝණයක් හැදෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙතන මේ පාදේ මෙහාට දික් කරාම මෙන්න මේ සම්පූර්ණ EAC කියන කෝණය තමයි අපෙන් අහන්නේ x. ඒක කොහොමද ඒක වෙන්නේ? ඒක නම් හරි ලේසි වගේ. මේ අංශක 50 කෝණයට සමාන කෝණයක් දැන් ටක් ගාලා හොයන්න පුළුවන් වෙන්න ඕනේ. මේ 50 හැදෙන්නේ පරිධිය මත මෙන්න මේ BC කියන සුළු ඡාපයට ඇඟිලි දෙක තියාගෙන මෙහෙම අරන් ගියොත් නේ. එතකොට අපිට හැදෙනව නේද මෙතනින්ම තවත් කෝණයක් මේ මෙතනත් 50ක් හැදෙනව නෙමෙයි. දැක්කද? මෙන්න මෙහෙම ඇඟිලි අරන් යන්න පුරුදු කරා මම මගේ 45 වෙනි කලින් වීඩියෝවේදී. හරිද? ඒතර එකම ඛණ්ඩයේ කෝණ අපිට පුළුවන් හඳුනා ගන්න මේ මෙතන අංශක 50ක කෝණයක් හැදෙනවා. මේක අංශක 50යි. නේද? එතකොට BAC කෝණය
BAC කෝණය සමාන වෙනවා අංශක 50යි එකම ඛණ්ඩයේ කෝණ වලින්. එකම ඛණ්ඩයේ කෝණ. ඒතර මේක 50 නම් දැන් x හොයන්න පුළුවන්. එතකොට මේ දෙකේ එකතුව 180යි සරල කෝණයක්. එහෙනම් x සමාන 180න් අංශක 50ක් අඩු කරාම අංශක 130යි කියලා අපිට උත්තරය ඊටමත්ම පැහැදිලිව ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මේ රූප සටහන හොඳට නිරීක්ෂණය කරලා අපිට අපේ ජ්‍යාමිතික ප්‍රමේයන් පිළිබඳ දැනුම තියෙනවා නම් අපිට ගොඩක් සම්බන්ධතා මෙතනින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. හැකියාවක් ලබා ගන්න. ඒකයි. ඒක ජ්‍යාමිතිය අමාරුයි නෙමෙයි. තේරෙනවද? දැන් මෙතන බලන්නකො මෙතන ත්‍රිකෝණයක අර බාහිර කෝණ ප්‍රමේයත් ඕන වුණානේ. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකද බලන්න වෘත්ත ප්‍රමේයන් වලට තවත් ප්‍රමේයන් සම්බන්ධ කරගන්න වෙනවා ඒ වගේ. බලමු. දැන් බලමු අපි මේ රූපේ තියෙන තොරතුරු දිහා. ABCD කියලා පරිධිය මත ලක්ෂයන් හතරක් තියෙනවා. මේ වෘත්තය මත මේ ලක්ෂණ හතර තියෙන්නේ කොහොමද? මෙන්න මේ AB රේඛාවයි DC රේඛාවයි සමාන්තරව. හරිද? ඊට පස්සේ එතන චතුරස්‍රයක් හැදිලා තියෙනවා ABCD කියලා. මේ සමාන්තර ජායන් දෙකත් සමග ඊට පස්සේ මේ විකර්ණ දෙක මේ විදිහට යා කරලා තියෙනවා. සියලු දත්තයන් රූපේ ලකුණු කරාට පස්සේ මම දත්තේ ලියලා නැහැ. හරිද? සාධනය කළ යුත්තේ සහ සාධනය තමයි අපිට තම වැදගත් වෙන්නේ. මොකද සාධනය කළ යුත්තේ හොඳට බලන්න. බලන්න ADC කෝණය. ADC කෝණය කියන්නේ මේ සම්පූර්ණ කෝණය. හරිද? මතක තියාගන්න මේ සම්පූර්ණ කෝණය ADC සමානයි BCD කෝණය බව. BCD මේ සම්පූර්ණ කෝණය. ඒතර මේ සම්පූර්ණ කෝණයක් කැලි දෙකකට කැඩිලා මේ සම්පූර්ණ කෝණයක් කැලි දෙකකට කැඩිලා. නේද? තියෙන්නේ. කොහොමරි මේ සම්පූර්ණ කෝණ දෙක සමානයි කියලා දැන් අපේ මතකයේ තියාගන්න. එහෙමනම් ළමයි අපිට දැන් මේකේ සමාන කෝණ ගොඩාක් තියෙනවා. එකම ඛණ්ඩයේ කෝණ බලන්න. මේ සුළු ඡාපයට ඇඟිලි දෙක තියාගත්තොත් මෙහෙම තියෙනවා. මේ සුළු ඡාපයට ඇඟිලි දෙක තියාගත්තොත් මෙහෙම තියෙනවා නේ. වටේටම තියනවා ඒ විදිහට. ඒකින්ද අපි මේක මෙහෙම කරමු. මම මේකට දැන් අකුරු දාගන්න. මේ කෝණ කෑල්ලට A අකුර දාගන්නවා සිම්පල් A. මේ කෝණ කෑල්ලට අංශක B කියලා මම ගන්නවා. ඉතින් මම නම් කරන්නේ මේ ජ්‍යාමිතිය ලේසි කරගන්න පිළිතුරත් අවසානයේට අපිට හරි කියලා අවබෝධයකුත් ලබා ගන්න පුළුවන් මේක දාගත්තා. මම හැබැයි මේ අකුරු පාවිච්චි කරන්න පුළුවන් වෙන ළමයි අපි ඒක ලියන්න ඕනේ මෙතන. ගත්තයි කියලා. ADB කෝණය සමානයි Aද ඊළඟට BDC කෝණය සමානයි B අංශක B ද ලෙස ගනිමු. ඒක තනි පෙළට ලියන්න ඉඩ මදි නේද මම මෙතන ලියුවා. දැන් අපි බලන්න හොඳට දැන් මේ කෝණ වලට සමාන කෝණ හොයාගෙන යන්න බලන්න. බලන්න මේ කෝණයට සමාන කෝණයක් තියෙනවද? මේ කෝණය හැදෙන්නේ ඒ ඉරි දෙකේ කෙළවරවල් දෙක ගත්තොත් මේකේ කෙළවර A මේකේ කෙළවර B. AB සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරන තව කෝණයක් තියෙනවා. එහෙනම් මෙන්න මේකත් A කියලා ගන්න පුළුවන් නේ. ADB කෝණයට සමානයි ACB කියලා. ADB කෝණයට සමානයි ACB කෝණය. මේ දෙකම A. හේතුව මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. බලන්න රූපෙත් දාගත්තා. මෙතන ලියුවා. දැන් මේක A. ඊළඟට බලන්න ළමයි මේ B කෝණයට සමාන කෝණයක් තියෙනවද? මේ B කෝණේ හැදෙන්නේ මේ ඉරේ කෙළවර C මේ ඉරේ කෙළවර B. BC සුළු ඡාපයෙන් පරිධිය මත. තවත් කෝණයක් තියෙනවා නේද BC සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වෙන. මේ එහෙනම් මේකත් B. හරිද? එතකොට අපි ලියනවා BDC කෝණය සමානයි BAC කෝණය. BAC කෝණය සමානයි මේ දෙකම අංශක B. ඒකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ. හරිද? දැන් හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ සම්පූර්ණ කෝණය නම් තියෙනවා. මේක ඇල්ල නෑනේ. දැන් බලන්න මේක ඇල්ල හොයාගත්ත වැඩේ හරි නේද? බලන්න.
මේ කැල්ල කොහොමද? මේ කොන කැල්ල සමාන්තර දත්තේ තාම අපි පාවිච්චි කරේ නැහැ. බලන්න. ඉසඩ් අකුරේ මුළු දෙක. නේ? ඒ කියන්නේ මේකත් B නම් මේක B. මේක අංශක B. ඒ කියන්නේ BAC කෝණය සමාන වෙනවා ACD කෝණයට. සමානයි B. ඒකට හේතුව ඒකාන්තර කෝණ. ඉසඩ් අකුර ඒකාන්තර කෝණ. දැන් එනම් හරි. බලන්න ADC කෝණය කියන්නේ සම්පූර්ණ කෝණය A ධන B නේද? BCD කෝණයත් ඇවිල්ලා A ධන B නේද? BCD කෝණයට සමාන වෙනවා. මේ දෙකම A ධන B. බලන්න. පිට දැන් බලපු ගමන් අපි මේකත් A ධන B, මේ කෝණයත් සම්පූර්ණ කෝණය A ධන B. එතකොට අපි ඒගොල්ලෝ අහන එක ඔප්පු වෙනවා. පැහැදිලි? ජ්‍යාමිතිය පුදුම ලේසි. ආසාවෙන් කරන්න වැඩේ ගොඩ. ඒකට යන්න නම් අනිවාර්යෙන් ජ්‍යාමිතිය ආසාවෙන් ඉගෙන ගත යුතුයි. මේ වගේ ලේසි ක්‍රම තියෙනවා. අපිට බැලුවමත් පේනවා හරිනේ. මේක එකම කණ්ඩේ කෝණ. මේක A නම් මේක A එකම කණ්ඩේ කෝණ. මේක B නම් මේක B ඒකාන්තර කෝණ. සම්පූර්ණ කෝණය A ධන B. සම්පූර්ණ කෝණය A ධන B. එහෙනම් මේ දෙක සමානයි. දෙක උත්තරේ පැහැදිලිවම බලා ගන්නත් පුළුවන් දැන්. දැන් අපි බලමු ඊළඟ ගානට ගිහිල්ලා. රූපේ බලමු අපි දත්ත මොනවද ලකුණු කරලා තියෙන්නේ කියලා. ABCD කියන ලක්ෂ්‍ය හතර වෘත්තේ පරිධිය මත තියෙන්නේ. ඒ වගේම AD ජායයි BC ජායයි සමාන්තරයි. ඊට මේ විකර්ණ දෙක x වලදී කැපෙනවා කියන තොරතුරු ටික තමයි දීලා තියෙන්නේ. ඒක අපි ඔක්කොම ලකුණු කරලා තියෙනවා. සාධනය කරලා පෙන්වන්න ළමයි AX සමානයි DX බව. ඒක හොඳට බලන්න රූපේ. AX පාදයයි DX පාදයයි සමානයි කියලා පෙන්වන්න. දැන් පැත්තක ඇඳලා බලමු. AX පාදයයි DX පාදයයි. මෙන්න මේ පාද දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. ඒක දීලා නැහැ සමානයි කියලා පෙන්වන්න ඕනේ. මට කියන්නකෝ මේක සමාන වුණොත් මොකද වෙන්නේ කියලා. සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක ලක්ෂණ මොනවද? මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවනේ. එහෙනම් මම දැන් ඔප්පු කරන්න ඕනේ මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්න නම් මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරගත්තා නම් හරි කෝණ වලින් යන්න ඕනේ වැඩේ. එහෙමනම් මම මේ දෙකෙන් එක කෝණයක් මම A කියලා ගන්නවා. මම දැන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ කොණයත් A කියලා. එහෙනම් මම ලියන්න ඕනේ ADB කෝණය ඉස්සෙල්ලම අපි A අකුර ගත්තේ මොකද්ද කියලා ලියන්න. ADB කෝණය සමානයි සිම්පල් A ලෙස ගනිමු. දැන් මට පුළුවන් මේ ගාන පුරාවටම මේ සිම්පල් A අකුර පාවිච්චි කරන්න කෝණය. දැන් හොයන්නකො බලන්න මේ සිම්පල් A කෝණයට සමාන කෝණයක් තියෙනවද තව එකක්. බලන්න මේ කෝණය හැදෙන්නේ පරිධිය මත. මේ ඉරේ කෙලවර හොයන් ගියොත් A, මේ ඉරේ කෙලවර හොයන් ගියොත් B. AB කියන සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණයක් තමයි සිම්පල් A කියන්නේ. එහෙනම් AB සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන තව කෝණයක් තියෙනවා. එකම ඛණ්ඩේ කෝණයක්. මේක A වෙනවනේ. මෙන්න මේ කෝණය A වෙනවා. හරිද? එහෙනම් අපි ඒක ලියමු. ඒ කියන්නේ ADB කෝණය මේක සමාන වෙනවා මේකට ACB කෝණයට. මේ දෙකම A වෙනවා. හේතුව මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. හරි. දැන් බලන්න මම A කියලා ඔප්පු කරගන්න ඕනේ මේක නෙමෙයි මේකනේ. දැන් මේක මොකද්ද කියලා බැරිද කියන්න? තාම අපි සමාන්තරත් කියන දත්තේ පාවිච්චි කරේ නෑ. බලන්නකො ඉසඩ් අකුරේ මුල්ල. මේකට මේක සමානයි නේද ඒකාන්තර කෝණ වලින්. එහෙනම් අපි ලියනවා DAC කෝණය සමානයි DAC කෝණය සමානයි ACB කෝණය. සමානයි මේ දෙකම A. මේකටත් අපිට පුළුවන් A කියලා ගන්න කියන්නේ. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. රයිට්. දැන් මොකද වෙලා තියෙන්නේ? පැහැදිලිවම පේනවා
මේ කෝණ දෙක සමාන වෙනවා. දැන් අපි ලියනවා එම නිසා XAD කෝණය සමානයි XDA කෝණය. මේ දෙකම A කියලා අපිට රූපෙනුත් පේනවා. දැක්කද ලියුවා? ඒ අපර පාවිච්චි කරා. දැන් එම නිසා මොකද වෙන්නේ? එම නිසා AX සමාන වෙනවා XD ට. උත්තරේ ඇවිල්ලා. පැහැදිලි? හරිම ලේසි නේද? බොහොම සිම්පල් නේ. සමදීපද ත්‍රිකෝණයක දැනුම පාවිච්චි වුණානේ වෘත්ත ගානක් වුණාට. දැන් බලන්න ළමයි මේ රූපයේ ABCD කියන ලක්ෂ්‍ය වෘත්තයේ මත තියෙනවා විශේෂ තොරතුරක් දීලා තියෙනවා මේ BX සහ CX පද දෙක සමානයි කියලා. ඒ දත්තයන්ට දීලා තියෙන තොරතුරු ටික. එතකොට අපිට ඔප්පු කරන්න තියෙන්නේ ළමයි AC ජායයි DB ජායයි. AC කියන ජායයි DB කියන ජායයි සමානයි කියලා. ජායන් දෙකක් තිලින් සමානයි කියලා ඔප්පු කරන්න තියෙනවා. බලන්න නිකන් බලන්න මේ ජායන් දෙක එකකට එකක් කැපිලක් තියෙන්නේ. එතකොට AC ජාය තියෙන්නේ හොඳට බලන්න AC ජාය ඇවිල්ලා සම්පූර්ණ ජායම ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණයේ තියෙන එක පාදයක්. AC කියන්නේ. මේ BD කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ තියෙන එක පාදයක්. එතන මේ ත්‍රිකෝණයේ තියෙන පාදකුයි මේ ත්‍රිකෝණයේ තියෙන මේ පාදයයි සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. හරිද? මොකද්ද කරන්න හිතෙන්නේ? මොකද්ද කරන්න හිතෙන්නේ? ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් ඒ කියන්නේ ACX කියන ත්‍රිකෝණයයි BDX කියන ත්‍රිකෝණයයි අංග සම කරා නම් එතකොට මේ පාදයට මේ පාදයේ අනුරූප අංග වලින් සමානයි. දැන් මම කරන්න හදන්නේ ඒක. දැන් බලන්න ළමයි මේ ත්‍රිකෝණය ගත්තොත් ACX ත්‍රිකෝණය ගත්තොත් මේ CX කියන පාදේ ඉරි දෙකේ පාදේ තියෙනවා. ඉරි දෙකක් දාලා තියෙන පාදයක් තියෙනවා. මේ අනිත් ත්‍රිකෝණය ගන්න DBX කියන එක ගත්තොත් BX කියන පාදේ ඉරි දෙකේ පාදේ තියෙනවානේ. ත්‍රිකෝණ දෙකේ පාද දෙක නම් තියෙනවා. අපිට තවත් බැලුවොත් එහෙම මෙන්න මේ කෝණය මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා. මේ කෝණය මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා. කියන්නේ පොදු කෝණයකුත් තියෙනවා. තවත් එකතර පාදයයි තවත් එක කෝණයක් හොයාගත්තා නම් හරි. දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන තවත් කෝණයක් මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන තවත් කෝණයකට සමාන වෙනවද කියලා. දැන් මම ඔන්න ගාන නිකන් ෆුල් අයිඩියා එකක් දුන්නා. හැබැයි අපිට කියන්න පුළුවන් මේ මෙතන ලොකු කෝණයක් තියෙනවානේ. මේ ත්‍රිකෝණයේ ලොකු කෝණයක් තියෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණයේ මේ ලොකු කෝණයක් තියෙනවා. මේ කෝණ දෙක අපිට පුළුවන් ද සමාන කරගන්න. මේ කෝණය මේ කෝණය. මේ ත්‍රිකෝණයේ ඇතුලේ මේ කෝණය තියෙනවා. මේ ත්‍රිකෝණයේ ඇතුලේ මේ කෝණය. මේ කෝණ දෙක සමාන කරගත්තා නම් වැඩේ උඩනේ. අපිට ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. බෑ නේද? දන්න ක්‍රමයක් කියන්න බලන්න. එකම ඛණ්ඩේ කෝණයක් කියම මේ රූපේ නැද්ද? මේ බලන්න මේ සුළු ඡාපයෙන් මෙන්න මේ B අකුර ළඟ ආපාතනය වන කෝණයයි මේ සුළු ඡාපයෙන් C අකුර ළඟ ආපාතනය වන කෝණයයි දෙක නේද? මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. අපිට පුළුවනි මෙන්න මේ කෝණය මම සිම්පල් A අකුර ගත්තොත් මේ කෝණයත් A කියලා ගන්න පුළුවන් නේ. ඒක අපිට පුළුවන් කියන්නේ එකම ඛණ්ඩේ. ඒක අපි ලියන්න බලන්න. ABD කෝණය සමානයි ACD කෝණය. සමානයි A. ඒකට අපි ගත්ත A අකුර එකම ඛණ්ඩේ කෝණ. එකම ඛණ්ඩේ කෝණ. එතකොට බලන්න දැන් මේක A ගත්තාම එහා පැත්තේ කෝණය හොයාගත්තා. මේක A ආවම එහා පැත්තේ දැන් අපි එහා පැත්තේ කෝණය හොයාගන්න ඉස්සෙල්ලා මේ පැත්තේ කෝණ දෙක තමයි හොයාගත්තේ. දැන් මොකක්ද දෙන්නේ මේක? මේක A නම් මේක 180 රිනේනේ. ඒ මේ කෝණ දෙක 180 නේ. එතකොට මෙන්න මේ බාහිර කෝණය මම එළියෙන් ලියන්න මේ කෝණය 180 රින A. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම මෙන්න මේ කෝණය මේ ඇතුලේ කෝණය ඒකත් 180 රින A. එහෙනම් අපි මේ දෙක ලියලා එමු.
DBX කෝණය මම මෙහෙ ලියන්නම්. DBX කෝණය සමාන වෙනවා 180 ට. එතකොට ACX කෝණයත් සමාන වෙනවා මේ දෙකම අංශක 180 A. නේද? දැන් අපි අංග සම කරන්නයි යන්නේ ත්‍රිකෝණ. එක දැන් කෝණයක් හොයාගත්තා. මේකත් 180 නේ මේක. ත්‍රිකෝණ දෙක මොකද්ද? අපිට පුළුවන් මෙතනින් මේක ලියන්න ඉස්සෙල්ලා මෙතනින් ලියන්න මොකද්ද? මෙන්න මෙතනින් ලියන්න පුළුවන් මොන ත්‍රිකෝණ දෙක සැලකීමෙන්ද? මෙන්න මේ මෙතනින් අපි ලියමු ACX DBX. ACX ත්‍රිකෝණය හා DBX ත්‍රිකෝණය සැලකීමෙන් අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ ලියපු එක ලියන්න. මම ආයෙ මේක මකන්න ඕනේ නෑ නේද? රයිට්. එහෙනම් මම දැන් ඔන්න එතකොට මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණය එකක් ගත්තා මේ කෝණය එකක් ගත්තා. මොන එක කෝණයක් 180 නේ ආවා. ඊට පස්සේ ගන්නවා ඉස්සෙල් බලමුකෝ DBX ගත්තේ. මේ කෝණය ඇවිල්ලා මෙන්න මේ ත්‍රිකෝණයනේ. ඒතර මේ ත්‍රිකෝණයේ තියෙන පාදයක් ගමුකෝ. මේ BX පාදය ඉස්සෙල්ලා ලියමු. BX සමානයි මේ අනිත් ත්‍රිකෝණයේ තියෙන CX ට සමානයි. ඒක දත්තේ. එතන 1යි 2යි. තවත් එකක් තියෙනවා. මොකද්ද? මේ පොදු කෝණය මේ ත්‍රිකෝණය ඇතුළේ තියෙනවා. මේ පොදු කෝණය මේ ත්‍රිකෝණය ඇතුළේ තියෙනවා. මෙන්න මේ ඩොට් එක තියපු පොදු කෝණය ත්‍රිකෝණ දෙකේම තියෙනවා. මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම AXC කෝණය. AXC කෝණය සමානයි මේ ත්‍රිකෝණයෙන් අපි ලියුවොත් එහෙම DXB කෝණය. DXB කෝණය. X අකුර ළඟ හැදෙන මේ කෝණ දෙක. මේකට හේතුව පොදු කෝණය. රයිට්. දැන් හරි නේද? අංග තුනක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොන ත්‍රිකෝණ දෙකද මෙතන ලිව්වේ අපි? ACX හා DBX. ACX ත්‍රිකෝණයේ අංග සමයි DBX ත්‍රිකෝණය. මොන අවස්ථාවද? කෝණ දෙකකුයි එක පාදයකුයි කෝප අවස්ථාවද? නේද? කෝප අවස්ථාවට අංග සමයි. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ. මේ ත්‍රිකෝණයේ තියෙන AC පාදය මේ ත්‍රිකෝණයේ තියෙන DB පාදයට සමානයි. එම නිසා AC සමාන වෙනවා DB ට අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා නේ. එතකොට බලන්න සාධනය වුණා මේ කිව්ව එක. ජ්‍යාමිතියේ එන වෘත්ත ප්‍රමේයන් වල ඊ타ත්ම වටිනාකමින් ඉහළම ලේසිම ප්‍රමේයක් තමයි මේක. අර්ධ වෘත්තයේ කෝණ කියන එක. මොකද ළමයි අර්ධ වෘත්තයක් කියන්නේ? අර්ධ කියන්නේ භාගයන්නේ. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්ත භාගයක් කියන එක. බලන්න මම මෙතන ඇඳලා තියෙනවා විස්කම්භයක් AB කියලා. විස්කම්භයක් මගින් වෘත්තය හරියටම දෙකට බෙදෙනවා. ඒ කියන්නේ අර්ධ වෘත්තයක් මේ පැත්තෙත් හැදෙනවා උඩත් හැදෙනවා. එතකොට අර්ධ වෘත්තයේ කෝණ කියන ඒවා මේ උඩ පැත්තෙත් හැදෙන්න පුළුවන් යට පැත්තෙත් හැදෙන්න පුළුවන්. මම උඩ පැත්තේ හැදෙන කෝණයක් මෙතන ලකුණු කරලා තියෙනවා. මට කියන්න මේ APB කියන කෝණය මේ AXB කියන ඡාපයෙන්. එතකොට ඒක සුළු ඡාපයකුත් නෙමෙයි මහා ඡාපයකුත් නෙමෙයි. මේ පැත්තේ ඡාපයයි එහා පැත්තේ ඡාපයයි සමානයි. මම නිකම්ම කියනම් AXB කියන ඡාපයෙන් කියලා. සුළු මහා දාන්න නැතුව. AXB කියන ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය තමයි මෙතන P අකුර ළඟ තියෙන්නේ. ඒ වගේම මට කියන්නේ AXB කියන ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය කෝ. AXB කියන ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය හැදෙන්නේ මෙතන. නේද? මේ ඡාපයෙන් කේන්ද්‍රය මත හැදෙන කෝණය. එහෙනම් මට කියන්න බලන්න AOB කෝණය සමානයාශක කීයද? 180යි නේද? 180යි. ඒ මොකද්ද මම
AXB කියන ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. එතකොට එහෙමනම් මේ AOB කෝණය සමාන වෙන්න ඕනේ APB කෝණය වගේ කී ගුණයකටද? දෙගුණයකට නේ. ඇයි ඡාපයෙන් මගින් පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාදනය කරනවානේ. එහෙනම් අර කියන APB කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේ මේ AOB කෝණය. එතකොට බලන්න දෙගුණයක් APB කෝණය සමානයි අංශක 180යි. මොකද AOB කෝණය 180යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් APB කෝණය සමානයි 182 බෙදුවම අංශක 90. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 90යි. ඒතකොට විභාගෙදී මේ වගේ රූපයක් දැක්කොත් ඔයාලට පුළුවන් කෙලින්ම මේ කෝණය අංශක 90යි කියලා ගන්න. විස්කම්භයක් තියෙනවා නම් අර්ධ වෘත්තයේ කෝණ හැදෙනවා. හොඳේ. ඒතකොට ඔයගලන්ට පුළුවන් කෙලින්ම මේ කෝණය අංශක 90යි කියලා ලියලා හේතුව වරහන් ඇතුලේ ලියන්න අර්ධ වෘත්තයේ කෝණ. ඒක තමයි ප්‍රමේය. ප්‍රමේය මොකද්ද? ප්‍රමේය ඇවිල්ලා අපි ලියමු අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90කි. එහෙම නැත්නම් ඍජු කෝණයකි. ඍජු කෝණයකි. ඍජු කෝණයකි නැත්නම් අංශක 90කි. හරිද? ඒක තමයි ප්‍රමේය. එතකොට අපි බලමු මේකෙනුත් ගණන් ටිකක් හදලා. අපි බලමු මේ ගාන. අපි අහනවා විස්කම්භයක් තියෙනවා කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන 30 කෝණයක් තියෙනවා. මෙතන x කීයද කියලා. එතන අපි වෘත්තයක විස්කම්භයක් දැක්ක ගමන් අනිවාර්යෙන් අපිට මතක් විය යුතු ප්‍රමේය අර්ධ වෘත්තයේ කෝණය. මෙතන තියෙන අංශක 90ක කෝණය. එතකොට අපි මෙතන කෝණය අංශක 90ක් ඒ කියන්නේ මෙතන අපි P අකුර ABC කෝණය. ABC කෝණය සමානයි අංශක 90යි අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය. දැක්කද? කෙටියෙන් ලියන්න. දැන් මේක එතකොට අපි දැන් මේකනේ හොයන්න ඕනේ කොහොමද අපි මේ පැත්තට පනින්නත් ඕනේ. මේ පැත්තට පනින්න නම් මේ පාද දෙක සමානින්ද මේ කෝණ දෙක සමාන වෙනවනේ. එහෙනම් මේ කෝණය හොයාගන්න පුළුවන් දැන් 90කුයි 60කුයි තියෙනවානේ. එහෙනම් අපි ඊළඟට CAB කෝණය හොයාගෙන ඉමු. CAB කෝණය සමානයි එතකොට මේක ගන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණයේ කෝණය තුනෙන් එකක් 90යිනේ. එතකොට තව 90ක් ඉතුරුයි. ඒ 90 තමයි මේ දෙක. එහෙනම් අපිට පුළුවන් 90න් 60ක් අඩු කරලා අංශක 30යි කියලා ගන්න. එතන මේක අංශක 30ක් කියලා අපි හොයාගත්තා. හොඳයි. එතකොට මේක 30 නම් මේක 30යිනේ. එම නිසා BDC කෝණය. BDC කෝණය සමානයි අංශක 30යි. හේතුව මොකද්ද? මේක 30 නම් මේක 30යි. මේකත් 30යි. හේතුව ඇයි? AC සමානයි CD නිසා. AC සමානයි CD නිසා. එතකොට දැන් බලන්න දැන් අපිට බැරිද x හොයන්න? පුළුවන් නේද? ඇයි මේ පැත්ත 90 නම් මේ පැත්ත 90නේ. එහෙනම් ඉතිරි 90 තමයි මේ දෙක. එහෙනම් x සමාන වෙනවා කීයටද? 90න් 30ක් අඩු කරාම x සමාන වෙනවා මේ 90 අයින් කරාම ඉතිරි 90යි. ඒ 90න් 30 අඩු කරාම අංශක 90න් 30ක් අඩු කරාම අංශක කීයද? 60යි. එහෙම නැත්නම් අපිට පුළුවන් බාහිර කෝණ ප්‍රමේයෙන් ගන්න. මේ x උයි 30යි එකතු කරාම සමාන වෙන්නේ මේ බාහිර කෝණයට. x උයි 30යි එකතු කරාම සමානයි 90ට. එහෙනම් x සමාන එතනොත් 60 ගන්න පුළුවන්. දැන් මෙතන x යන්නේ කොහමද? මේක අපි ඉස්සෙල්ලා හදන්න තිබ්බේනේ. ACB කෝණය සමානයි අංශක 90යි. එහෙනම් x සමානයි ඉතිරි 90න් 30ක් අඩු කරාම ඉතිරි 90න් 30ක් අඩු කරාම කීයද අංශක 60යි. එතන මේ 30 අඩු කරාම අදන අංශක 60යි. ත්‍රිකෝණයක කෝණ එකතු තමයි ගත්තේ.
ත්‍රිකෝණේ කෝණ එකතු අංශක 180යි. ඒ 180ෙන් මේ 90 අයින් කරාම තව 90ක් ඉතුරුයි. ඒ 90ෙන් මේ දෙක තමයි 90. ඒතර මේ 90ෙන් මේ 30 අඩු කරාම මේ කෝණේ අංශක 60ක් එනවනේ. බලමු මේක ටිකක් වෙනස් ආකාරයේ රූපයක්. අපිට කියනවා PQ කියලා කියන්නේ විශාල වෘත්තයේ විස්කම්භයලු. මේ PQ කියන්නේ මේ ලොකු වෘත්තයේ විස්කම්භයලු. SQ කියන්නේ කුඩා වෘත්තයේ මේ කුඩා වෘත්තයේ විස්කම්භයලු. ඒතර අපිට විස්කම්භ දෙකක් තියෙනවා. ලොකු වෘත්තයටත් විස්කම්භයක් තියෙනවා. පොඩි වෘත්තයටත් විස්කම්භයක් තියෙනවා. එහෙනම් ලොකු වෘත්තෙත් හැදෙනවා ඇති අර්ධ වෘත්තයේ කෝණයන්නේ. පොඩි වෘත්තෙත් තියෙනවද බලමු නේද? එහෙනම් ලොකු වෘත්තයේ විස්කම්භය මේක. විස්කම්භයෙන් බලන්න පරිදි ආපාතනය වන කෝණයක් තියෙනවා PRQ කෝණය. PRQ කෝණය සමානයි අංශක 90යි. පොඩි වෘත්තයේ විස්කම්භයක් තියෙනවා. ඉතින් මේ කෝණයත් අංශක 90. මේකත් 90යි මේකත් 90යි. SXQ කෝණයත් අංශක 90. මේ දෙකටම හේතුව අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. තාම මම සාධනය කළ යුතු බැලුවෙත් නෑනේ. ඒ කියන්නේ මේ රූපේ තියෙන තොරතුරු වලට අපිට ලකුණු ගන්න පුළුවන්. බලන්න සාධනය කරලා පෙන්නන්න ඕනේ ළමයි. PRS කෝණය මම ඩොට් එකක් තියන්න. මෙන්න මේ ඩොට් එක තියපු කෝණය RSX කෝණයට මේ ඩොට් එක තියෙන මෙන්න මේ ඩොට් එක තියලා තියෙන පොඩි කෝණ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. මේ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. දැන් අපි 90 කෝණ දෙකක් හොයාගත්තා. මේ සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ කෝණ දෙක මේ Z අකුරේ මුල් එකට නේද තියෙන්නේ. ඉතින් ওই දෙක සමාන වෙන්න නම් මේ රේඛා දෙක සමාන්තර වෙන්නේ. මට කියන්න මේ රේඛා දෙක සමාන්තරද? PR රේඛාවයි SX කියන රේඛාවයි සමාන්තරද? PR රේඛාවයි SX කියන රේඛාවයි සමාන්තරද? ඔව් නේද? ඇයි? මේ 90යි ඇවිල්ලා අනුරූප කෝණ දෙක සමානයි. අනුරූප කෝණ සමානයි. නේද? අනුරූප කෝණ සමාන නේ. ඒ අංශක 90යි. අනුරූප කෝණ අංශක 90 ගානේ. එහෙනම් කියන්නේ මේ දෙක සමාන්තරයි. ඉතින් මේ දෙක සමාන්තර නම් මේ කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙනවා. ඒ කියන්නේ PRS කෝණයයි සමාන වෙනවා RSX කෝණයට. ඒකාන්තර කෝණ සමාන වෙනවනේ. රේඛා දෙක සමාන්තර ඉන්නේ. දැක්කද? ඉස්සෙල්ලා අපි සමාන්තර බව ඔප්පු කරගෙන ඉන්න ඕනේ. ඒකාන්තර කෝණ සමානයි කියලා කියන්නේ. හරිම ලේසි ගානක් බලන්න කියනවා. මේක බලන්න මේ රූපය තුල අපි මේ සියල්ල දකින්න. එහෙනම් මතක තියාගන්න විස්කම්භයක් දැක්ක ගමන් විභාගේ ප්‍රශ්න පත්‍රයේ විස්කම්භයක් දැක්ක ගමන් හීනියට හරි පොඩි ඩොක්කක් යන ගන්න. එතකොට මතක් වෙයි අර්ධ වෘත්තයේ කෝණාංශ 90යි කියන එක. ඔන්න නම්බර් 1 මතක් වෙන්න ඕනේ විස්කම්භයක් දැක්ක ගමන්. එහෙනම් දරුවනේ අපි අද ලොකු කාලයක් කරගත්ත විනාඩි 45කට ආසන්න කාලයක්. ඉතින් මම හිතනවා අද ජ්‍යාමිතියේ වෘත්ත ප්‍රමේයන් පිළිබඳව වටිනා ප්‍රමේයන් කීපයක් මගේ 45 වෙනි වීඩියෝ සහ 46 වෙනි වීඩියෝවෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කළා. මේ දෙක නැවත හරි බලලා මේ ටික අනිවාර්යෙන් තහවුරු කරගන්න ඕනේ. කොළ අවසරේදී හරිම පහසු වෙනවා ඉතිරි ජ්‍යාමිතිය කොටස් ටික. එහෙමනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම මගේ සිසිර ඇකඩමි YouTube education channel එක ඔයගොල්ලන්ගේ හිතවත් අයට link එක ලබා දෙන්න. එහෙම නැත්නම් call කරලා කියන්න. YouTube එකේ search කරලා බලන්න කියලා සිසිර ඇකඩමි කියලා search කරාට පස්සේ එනවා මගේ link එක කෙලින්ම මේක විතරයි එන්නේ. ඉතින් ඒකෙන් playlist එකට ගිහිල්ලා පන්තිය තෝරගෙන බලන්න කියලා 7 8 9 10 11 සියලුම ළමයින්ට ඔයගොල්ලෝ පුළුවන් හැම ළමයෙක්ටම ඔයගොල්ලන් අඳුරන මට උදව්වක් වශයෙන් දෙන්න එක පින් අතේ වැඩක් කියලා හිතන්න. මොකද මමත් පින් එකව කරගන්න එපා. ඔයගොල්ලෝ පින් මට ලබා දෙන්න එපා. රයිට්. එහෙමනම් තව මොනවද? එහෙමනම් මම අද දවසේ ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා.
සියලු දෙනාටම ආදරෙයි ආයුබෝවන්.